අපට සංසාර ගමනේ අත්විඳින්න පුළුවන් වෙන්නේ. එනිසා බෞද්ධයින් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාතනික සැප ඇති උතුම් ලෞතුරු සුවය නිවන. ඒ නිවන් ලබනාතුරු අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවෙන තුරු අපට සුගතිය ආරක්ෂා කරගෙන ඒ ලබා ගන්න මනුෂ්‍යාදී ආත්ම භාවයන් තුළ දිලිදු බවට දුක්ඛිත බවට නොඇති සුවසේ සැපේ ජීවිතේ ගෙවා ගන්න ඒ සඳුරුතම නිවන් මඟ අවබෝධ කරගන්න එක් අතකින් දාන සීල භාවනා නම් වූ ත්‍රිවිධ පුණ්‍ය ධර්මයන්ගේ අවශ්‍යතාවය අපි මොකටද තියෙන්නේ. පින කියලා කතා කරනකොට අපි දන් දීලා විතරක්ම ඒ සියලු අවශ්‍යතාවයන් ඉටු කරගන්න බෑ. පින පැත්තෙන් කතා කරනකොට දානමය පින, සීලමය පින, භාවනාමය පින කියන මේ අවශ්‍යතාවයන් තුනක් තියෙනවා. ඒ තුනක් අඩුවැටි නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපේ ජීවිතයක් අර්ථවත් කරන්න ඒ අවශ්‍යතා තුනක්. සීලයෙන් තමයි අපට සුදුරු ආබාධිත නොවූ ලෙඩෙක් නොවූ නිරෝගී ස්වરૂපී මිනිස් කයක් හදාගන්න. හේතු වෙන කුසලයේ සීලමය කුසලයේ බවගාමී කුසල කියන්නේ. ඒ උපන්තන අදුපාදුවක් නැතුව සුවසේ දිවිජවන්නා ඊළඟට ඒ උපන් සම්පත්තික හිරියන්නේදී සුරක්ෂිත කරගෙන ලෝකෝත්තර පැත්තෙන් බුදුබව පසු බුදුබව මහරහත් පදවිය පිණිසත් ලෞකික පැත්තෙන් බ්‍රහ්ම දිව්‍ය වාග සිතු සම්පත් දක්වා ඒ සම්පත් වැඩි දියුණු කර ගැනීමට යම් ජීවිතයේ දැක්මක් නුවණක් දැනුගත්කමක් හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. අන්නේ හැකියාව ලැබෙන්නේ භාවනාමය පිණිස. එනිසා මේ ලෝක කිසියෙකුට මේ එකක් කළාම ඇති සියල්ල සම්පූර්ණයි කියලා හිතලා ප්‍රයෝජනෙකට පත් වෙන්නේ. දානයට භවෝග සම්පත්තික ලැබෙයි. ඒ සම්පත්තික ලැබුණාට වැඩක් වෙන්නේ නැහැ. ඒ සම්පත්තික විඳින්නට තරම් නිරෝගී කයක් නැති. ප්‍රණීතදී ලැබුණාට අන්න බැරි වෙනවා. ඒ සීලමේ අඩුව. සීලේ විතරක් පිළිවෙල හොඳට ස්වરૂපී මිනිස් කයක් තියෙන එක පවත්වන්න ඕන කරන පහසුකම් තිබෙනවා. ඒකත් දුක්ඛිත ජීවිතයක් ගෙවන්නේ. දාන සීල දෙක විතරක් පිළිවෙල සම්පත්තික ලැබෙන හොඳට මිනිස් කය ලැබෙන කොහොමද කියලා ගන්න. මේවා සුරක්ෂිත වෙන්නේ කොහොමද දන්නේ නැහැ. යා පුරාවදී දුරාචාරය යනි අකුසලයට ජීවිතයේ යොදවලා මරණයත් එක්ක දුගතියට ප්‍රතිසන්දියට යනවා. එහෙම නොවන්නට ජීවිත සුරක්ෂිත කරගෙන බුදුබව පසේ බුදුබව මහරහත් පදවිය දෙත්තා. දිව්‍ය ආදී සිතු සම්පත් දෙකාම වැඩි දියුණු කරගෙන යන්නේ මෙන්න මේ කියන ජීවිතයක දැක්ම දර්ශනයේ නුවණ වල කරනවා. එනිසා අපට දාන සීල භාවනා කියන තුන් සම්පූර්ණම අවශ්‍යතාවය හොඳින් දැනෙනවා හොඳින් තේරුම් ගන්න ඕනේ. හැබැයි අපි දන්නවා මේ තින කොච්චර තරම් උපරිමයෙන් අපි රැස් කළා ඒකට ලබන්න පුළුවන් ප්‍රතිඵලය නිවන නොවේ කියලා. නිවන ලබන්න තියෙන මඟ එකක්. සංඥාභි ලාභ පනිසා සංඥා නිබ්බාන ගාමී. නිවන් ලබන මඟ එකක්, ලාභ ලබන මඟ එකක්. එනිසා අපි මේ මාර්ග දෙක වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. සම්මා දිට්ඨින් පරම් දිට්ඨියේ ද්වයං වදාමි.
මහණෙනි මම මේ සම්මා දිට්ඨියද ආකාර දෙකකින් නුඹලාට දේශනා කරමි යනුවෙන් කළ ප්‍රකාශනය අපි සිහිපත් කරගන්නට ඕන. උන්වහන්සේ සම්මා දිට්ඨිය පෙරට කොටගත් මාර්ග දෙකක් ලෝකෙට දේශනා. එකක් ලෞකික මාර්ගය, අනික ලෝකෝත්තර මාර්ගය. ලෞකික මාර්ගය තුල සම්මා දිට්ඨිය ඉන්නේ සම්මස්සකතා සම්මා දිට්ඨිය. ධර්මඵල දක්නා නුවණ සම්මා දිට්ඨිය. ඒ මත කරන ක්‍රියාකාරක තමයි මේ තින් කුසල් කියලා කියන්නේ ලෞකිකව ගත්තහම. එතකොට මේ කුසල මාර්ගය තුළ මේ ලෞකික මාර්ගය තුළ සතර අපාය ඉක්මවා මිනිස් ලොව ඉක්මවා දෙව්ලොව, දෙව්ලොව ඉක්මවා රූපී බ්‍රහ්ම ලෝකය, රූපී බ්‍රහ්ම ලෝකයේ ඉක්මවා අරූපී බ්‍රහ්ම ලෝකයේ දක්වාම කෙනෙකුට යාගත හැකි වෙනවා මේ මාර්ගය තුළ. හැබැයි මේ නේව සංඥා නා සංඥා කියන බඹතලයේ ඉක්මවා යන්නට බෑ. ඒ රැස් කරගත්ත කුසල ධර්මයන්ගේ විපාකය. යන්න පුළුවන් උපරිම සීමාව මේ ලෝකයේ කෙලවර වෙනවා. මේ ලෝකයේ කෙලවරට ගිහිල්ලා නතර වෙනවා. ලෝකයෙන් එතර වෙන්න බෑ. අන්න ඒ ලෝකයෙන් එතර වෙන්න මඟ උන්වහන්සේ අපට දේශනා කළා. ඒක හැඳින්වුවේ දාන සීල භාවනා කියලා නෙවෙයි. දාන සීල භාවනා කියලා හැඳින්වුවේ ඔය කියන ලෞකික මාර්ගය. ලෝකේ කෙලවර දක්වා යන්න පුළුවන්, ඉහළට යන්න පුළුවන් ගමන් මඟ. හලෝ සර්වඥ. උත්තර දෙන්නේ මහන්සිය පණු මඟ උනේ සීල, සමාධි, ප්‍රඥා. ඒකට කියනවා ත්‍රිශික්ෂා මාර්ගය. ඒ සීල සමාධි තමයි ලෝකෝත්තර මඟ නිවන් දකින මඟ. එතනදී දැන් ඔබට හිතෙන්න පුළුවන් දාන සීල භාවනා කියන එක එතනක් සීල තියෙනවා. මෙතනක් සීල සමාධි ප්‍රඥා ආරම්භයේ සීලය. එහෙනම් මේ දෙකම එකට අදාළද කියලා. එකට සම්බන්ධ එකක් දෙකමද මේ කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි ලෝකෝත්තර මඟ කියන එක ඊට වඩා ටිකක් වෙනෙයි යමක් ගැන හිතලා කල්පනා කරලා තීරුම් අරගත්තොත් තමයි අපිට මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ අර්ථවත් කරමින් ඒබඳු ලෝකෝත්තර මඟකට ලෝකෝත්තර ප්‍රතිපදාවකට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා. එන්නතුනේ මේ ලෝකෝත්තර මඟ ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨිය. එතනටත් සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය අර සම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. මෙතන සම්මාදිට්ඨිය කියලා කියන්නේ සත්‍ය සත්‍ය සම්මාදිට්ඨිය. දැන් සත්‍ය විභංගයේ වෙන සූත්‍ර දේශනාවක විමසා බැලුවොත් සතමන් ඡායසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. මානනි සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානය, දුක පිළිබඳව දන්නා නුවණ, දුක්ඛ සමුදය පිළිබඳව දන්නා නුවණ, දුක්ඛ නිරෝධය පිළිබඳව දන්නා නුවණ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නා නුවණ කියන මෙන්න මේ සතර නුවණ, සතර දැනුම එකතු කරලා එක වචනයකින් අපට උන්වහන්සේ සනවා වදාළ සම්මාදිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය කියලා කියනකොට අපේ මතකයේ තියෙන්න ඕන සම්මා දිට්ඨිය කියන වචනයෙන් අර්ථවත් කරන්නේ සතර නුවණ, සතර දැනුමක් කියන එක. එතකොට අපි ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නේ ඒ නිවන කියන ශාන්ති පුරයට අවේ පුරයට යන මාර්ගයට පිවිසෙන්න නම් අපි පළමු කොට මෙන්න මේ කියන සතර නුවණ, සතර දැනුම ඇති කරගන්න ඕනේ. අපි කවුරුත් මේ හැම කාර්යයක්ම කරන්නේ එක්තරා විදිහක සතර දැනුමකින් තමයි. අපිට හඳුනා ගන්න දුකක් තියෙනවා.
අපිට දන්න දුක්ඛ සමුදයක් තියෙනවා. අපිට දන්න දුක්ඛ නිරෝධයක් තියෙනවා. අපිට දන්න දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක්. දැන් මේ අත්ංගේ ජීවිතයේ ගෙවෙන්නේ ඔබ පිළිගන්න විදිහට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට. හැබැයි ඒක දුක්ඛේ ඥානන්ද කියන එකයි ප්‍රශ්නේ. අපි ටිකක් විමසලා බැලුවොත් අපි පළමුවට අපේ ජීවිතය අපි දන්නවා දුක. මොකක්ද අපි දන්න දුක? දුකට හේතුව මොකක්ද? අපි දන්න දුකේ නිරෝධය මොකක්ද? නිරෝධ කරන පිළිවෙත මොකක්ද? අපි අපෙන් විමසලා බැලුවොත් අපි දන්නවා යම් විටක අපට දුක එනවා ඉගෙන ගන්න බැරි වෙනවා. දුක වෙනවා. රස්සාවක් නැති වුණොත් දුක වෙනවා. ජීවිතයක් නැති වුණොත් දුක වෙනවා. විවාහයක් කරගන්න බැරි වුණොත් දුක වෙනවා. දරුවල් නැති වුණොත් දුක වෙනවා. සල්ලි මිල මුදල් නැත්නම් දුක වෙනවා. යාන වාහන නැත්නම් දුක වෙනවා. මේ විදිහට අපි දුකක් දන්නවා දුකට හේතුවක් දන්නවා. මෙන්න මේවා නැති වුණොත් මේවා නැති වීම දුක. එතකොට දැන් අපි දුකක් දන්නවා දුකට හේතුවක් දන්නවා. ඊළඟ දුකේ නැතිවීමක් දන්නවා. ඉගෙන ගත්තොත් දුක නැති වෙනවා. රැකී රක්ෂාවක් කළොත් තියෙනවනම් දුක නැති වෙනවා. ගෙයක් දොරක් තියෙනවනම් අමුදරුවෝ ඉන්නවනම් සල්ලි මිල මුදල් තියෙනවනම් යන වාහන තියෙනවනම් දුක නැති වෙනවා. එතකොට ඊළඟට දුක නැතුව ඉන්නනම් දුක ඇති කරන හේතුව ඉවත් කරන්න. එතකොට හැම වෙලේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දැන් අපි මොකද කරන්නේ? අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙනවා. අපි දුක නැති කිරීම සඳහා ඉගෙන ගන්නවා. දුක නැති කිරීම සඳහා රැකියාවල් හොයනවා. දුක නැති කිරීම සඳහා ගෙවල් දොරවල් හොයනවා. දුක නැති කිරීම සඳහා යාන වාහන හොයනවා. දුක නැති කිරීම සඳහා සල්ලි මිල මුදල් හොයනවා. දුක නැති කිරීම සඳහා සංවිධි මුතු මෙලිස් හොයනවා. දුක නැති කිරීම සඳහා අමුදරුවන් හොයනවා. දැන් අපි උදේ ඉඳන් අවශ්‍ය වෙනකම් මේ කරන්නේ අපි ගන්න විදිහෙන් දුක නැති කරන පිළිවෙත. හැබැයි මේ පිටට බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය කියන්නේ මෙතන දුක පිළිබඳව දන්නා බව, දුක්ඛ සමුදය දන්නා බව, දුක්ඛ නිරෝධය දන්නා බව, නිරෝධ කරන පිළිවෙත දන්නා බව. ඒ ටිකට බුදුරජාණන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ කතා කළ දේශනාවට සම වෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි අපි මතක තියාගන්න ඕන බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෝ කියලා හැඳුන්වන්නේ ඒ කිසිම දෙයක් නැති දුකටපත් වෙච්ච දිලින්දෝ නෙවෙයි. උන්වහන්සේ බෞද්ධ වූ අපට අත්තිසුඛ, භෝගසුඛ, අනනසුඛ, අනවජ්‍ය සුඛ කියලා සැප හතරකින් අපේ ජීවිතයේ සැපවත් වෙලා තියෙන්න ඕන කියන අවධාරණය කළා. අර්ථවත් ජීවිතයක් වෙන්න නම් ලෞකිකත්වය ඉක්මවා ලෝකෝත්තර භවකට පිවිසෙන්න නම් මේ ජීවිතය සඵල කරගෙන තියෙනවා. මේ ජීවිතය අසාර්ථක වෙච්ච කෙනෙකුට, අසාර්ථක කරගත්ත කෙනෙකුට ලෞකිකත්වය ඉක්මවා ලෝකෝත්තර අභිවෘද්ධියක් ගොඩනගනවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි බුදුරජාණන් වහන්සේ දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං
දුක නොදන්නාකම දුක්ඛ සමුදය නොදන්නාකම දුක්ඛ නිරෝධය නොදන්නාකම දුක නැති කරන පිළිවෙත නොදන්නාකම කියන එක උන්වහන්සේගේ දේශනාවට සාපේක්ෂව අපේ ජීවිත තුළට වෙලිලා. හැබැයි අපි දන්න සීමාව තුළ අපි දුක නැති කරන පිළිවෙතක ඉන්නවා දුක සමුදය නිරෝධය පිළිබඳව දැන. අපි දන්න සීමාව තුළ අපි මේ කරන මහන්සිය තුළ එක්තරා විදියකින් අපට අත්ති සුඛයෙන්, භෝග සුඛයෙන්, අනන්ත සුඛයෙන්, අනවදි සුඛයෙන් සපවත් වෙන්න යම් ආකාරයක පිළිපදක් වෙන්න පුළුවන්. හැබැයි අපි කවදාවත්ම මේ කියන අවස්ථාවන් ප්‍රොතෙක් සම්පූර්ණ කරගත්තත් අපි කවුරු කාටවත් පැහැදීමකටපත් වෙන්න බෑ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. කාටද මේ ලෝකේ ඇති උනේ? ඇති වෙන කෙනෙක් නෑ. ගින්නක දර කොච්චර දැම්මත් ඕන තරම් දවන්න පුළුවන්. ඇති වෙන්නේ නෑ. ඒ වගේ අපිට කවදාවත්ම අපේ ප්‍රශ්න අපේ දුක ඉවර වෙන්නේ නෑ. මේ මාර්ගය තුළ අපි දැනට මේ අනුගමනය කරන මාර්ගය තුළ එක්තරා ඇත්තක් තියෙන දුක දේනවා. දැන් අපිට ඉගෙන ගන්න බැරි වුණා, ප්‍රතිරක්ෂාවක් නැති වුණොත්, ධ්‍යානවාක් නැති වුණොත්, ඥානවාහනයක් නැති වුණොත්, පිට වෙන්න අඩුදරුවෙක් නැති වුණොත්, ඒක මේ මනුස්ස ලෝකයේ තුළ ජීවිතයේ තුළ දුකක් තමයි. දාලිද්‍යයන් දුක්ඛේ දුක්ඛයි. දිලුණු බව කාම භෝගී විහාත මහා දුකක් හැටියට මොකද දේශනා කළාට. ඒ දුක නැති කරන පිළිවෙත තමයි අපි මේ ඉස්සන් රැගෙන තම දරන මහන්සිය. සාහිත්‍ය විහෙත. හැබැයි අපි මේ අතරේ මේ තියෙන දුක తాවකාලිකව විසඳා ගැනීම සඳහා මුවන් මහන්සියක් දරන අතරේ අපි බෞද්ධයින් හැටියට බෞද්ධයෝ කියලා අපි අදහස් කරන්නේ නුවණැත්තෝ. නුවණැති අය හැටියට ටිකක් වැඩියෙන් කල්පනා කරන්න ඕනේ. අපිට මේක එහා පෙර ආත්ම භාවයක තිබෙනවා. අපි එතනත් මේ කාර්යය කරලා සජීවී අජීවී නොයේ දේවල් අපි එකතු කරලා රැස්කරනවා. හැබැයි අපි මෙහාට එනකොට ඒක කිසිවක් අරගෙන ආවේ නැහැ. නූල් පොතක තරම්වත් කවුරුවත් අපි අරගෙන ආවේ නැහැ. නිර්වතින් මෙලවට ආවේ. මේ ලෝකේ මහා ධන දාන්නේ රැස් කරගෙන ඉඳලා මේ අනායත් අපි දකිනවා. ඒ අය කිසිවක් ගෙනියන බවක් තේින්නේ නැහැ. එහෙනම් මම ගෙනාවෙත් නෑ, මට ගෙනියන්න වෙන්නේ නැහැ. ඔක්කොම දාලා යන්න වෙනවා. එතකොට මම මේ ලෝකයේ තුල අතහැරලා යන්න වෙන දෙයක්. අතහැරලා යන්න වෙන දෙයක්. ඒත් මේ ජීවත් වෙන දින්ගට අත්‍යවශ්‍ය දෙයක්. මම උපයමින් රැස් කරමින් ඉන්නේ. දැන් මට මෙතනදී තියෙනවා කාරණා දෙකක්. එකක් පරලොවින් මෙලවට එනකොට මම මුකුත්ම නොගෙන යවත් නෙවෙයි. මෙලවින් එහාට යනකොට මොනවත්ම නොගෙන යවත් නෙවෙයි. එහෙන් මෙහාටත් ගෙනේවා, මෙහෙන් එහාටත් ගෙනියනවා. එතකොට මට පැවරෙන පළවෙනි කාර්යය තමයි මෙහාට එනකොට ගෙන ආපු බවද සාක්ෂි තමයි අපේ ජීවිතයේ අඩුවක් නැතුව යම් තරමකින් හෝ අනුන්ට අතපාන්නේ නැතුව මේ ජීවිතයේ ජයගෙන ලෝකයක් ජයගෙන මේ දිවිගෙවන්න පුළුවන් උනේ නිකම්ම නෙමෙයි. අපි එනකොටත් යමක් ගෙනල්ලා තියෙනවා. එතකොට අපි මොනවද ගෙනෙන්නේ? මේ භෞතිකයේ සියල්ල අපි අතහැරලා ආවා. මෙහාට එනකොට අරගෙන ආපු දෙයක් තියෙනවා. අපි එදා අතහරපු දෙයක්. අපි එදා පරිත්‍යාග කළ දේ, ගුණ විචේ පුහුණු කළ දේ අපි මෙහාට අරගෙන ඉන්න තියෙනවා. ඒක තමයි අද අපට ප්‍රතිනිත උදව් වෙලා උපකාර වෙලා තියෙන්නේ. අදත් අපි යම් දෙයක් එකතු කරගෙන තියෙනවද? ඒ දෙයක් හරියන්නේ. ගෙනියන්න වෙන්නේ මොනවද? අත්හැරිය යුතුයි.
අතහැරපු ටික තමයි ගෙනියන්නේ. ඒ නිසා මෙදා සැපපිනිස අපට ලැබුණේ එදා අතහැරිය යුතුයි. අද අතහරින්නේ යම් ප්‍රමාණයක්ද මතු ඉතුරු වෙන්නේ ප්‍රයෝජනෙ පිණිස වෙන්නේ ඒ ටිකයි ගෙනියන්න වෙන්නේ කියන නුවණ ලෞකික දැක්මක් මට තියෙනවා. ඒක තමයි කර්මඵල නුවණ. එතකොට අපිට මේ තුල ඊට වැඩි නුවණකට අපි යන්න ඕන. අපි හැමදාම මේ සංසාරේ එකතු කළා රැස් කළා. හැබැයි ඒවා හැමදාම ඒ පොතේ උපයාගත්තත් හොයාගත්තත් අපේ ප්‍රශ්න ඉවර වුණේ නැහැ. ජීවිතය කියන්නේ මහා ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයකට උත්තර හොයනකොට තවත් ප්‍රශ්නයක් තව විදිහකින් එළියට. එතකොට අපි මේ උපතේ ඉඳලා මරණය දක්වාම කරන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. හැබැයි ප්‍රශ්නෙට අපි උත්තර හොයලා තියෙන්නේ හරි පැත්තකින් නෙවෙයි. බඩගින්න කියන ප්‍රශ්නේ අපට එනවා අපි ඒ වෙලාවට කැමති පැත්තට. තව ඒ කීපයක් යනකොට මේ ප්‍රශ්නෙම ආපහු. විපාකයේ කියන එක අපිට ගැටලුවක් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ වතුණාම අපි කැමති පැත්තට. දැන් හරි මේ දුකෙන් මිදුණා කියලා හිතෙන්නටපත් වෙනවා. නමුත් වැඩි වෙලාවක් යන්නේ නැහැ ආපහු මේ ප්‍රශ්නේ මේ විදිහට. එතකොට මේ ජීවිතය තුළ අපි විසඳුම් සපයපු හැම ප්‍රශ්නයක්ම අවසන් වෙලා නැහැ. ආපහු නැවත නැවතත් මේ ප්‍රශ්නේම ඒ විදිහෙන් අපි කරා ඉන්නවා. එහෙනම් දැන් අපි බලන්න ඕන දුක නැති කරන්න කියලා අපි කළ ක්‍රියාකාරකම් තුළ ඇත්තටම දුකක් ගෙවිලා තියෙනවද? අපි දුකෙන් මිදීමක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් අපිව රවටගෙනද? දැන් අපිට ටිකක් හිතන්න වටිනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔය තින්වතුන් දැන් ඔය ඉරියව්වේ වාඩි වෙනවා. දැන් වාඩි වෙලා දැන් ටික වෙලාවයි ගත වුණේ. දැන් ඔය ඉරියව්ව හරි අමාරුයි අපහසුයි. දැන් දුක දැනෙනවා. දැන් දුක දැනෙනකොට දුක එපා. මේ දුක් විඳින්න බෑ. දුකට හේතුවකුත් දකින්න. මෙහෙම වාඩි වෙලා ඉන්න එක තමයි දුකට හේතුව. මෙහෙම ඉරියව්ව තමයි මේ ඉරියව්ව තමයි දුකට හේතුව. දුකේ නිරෝධයකුත් දකින්න. මේ ඉරියව්ව වෙනස් කළොත් දුක නැති වෙන්න පුළුවන්. ඔන්න නිරෝධයක් දකින්න. ඊළඟට නිරෝධ කරන පිළිවෙත. මොකක්ද කරන්නේ? ඉරියව්ව වෙනස් කරනවා. නමාගෙන ඉති කකුල දිගාරිනවා. මේ මොකන්ද? දුක නැති කරන මඟ. දැන් ඔන්න මේ මාර්ගයෙන් දුක නැති වුණා. ඇත්තනේ? දුක නැති වුණා. දැන් දුක නැති වුණා අම්මෝ ඇති යන්තම් කියලා දැනසුන් කිසිමක් හෙලනවා. හැබැයි හිත වෙලාවක් දිගෑරගෙන ඉන්නකොට මෙන්න ආපහු අර පෙට්ටුමම අර වේදනාවම එනවා අර දුකම දැනෙනවා. එතකොට ආයෙ ඔන්න දුක ඇවිල්ලා දුකට හේතුව තමයි මේ දිග ඇරෙන්නේ. නවාගත්තොත් දුක නැති වෙනවා. දැන් අපි දුක්ඛ නිරෝධ ගාමිනී පිළිවෙත කියලා ආයෙ මොකද්ද කරන්නේ? ඉස්සෙල්ලා දුකයි කියලා දැකලා දුකට හේතුවයි කියලා දැකලා නිරෝධයක් දැකලා දුක නැති කරන්න කියලා යම් ක්‍රියාවක් කළා නම් නැවත වතාවක් අපි එනවා මේ පරණ තැනට. ආයි නමා ගන්න. ආයි සතුට වෙනවා දුකින් මිදුණා දැන් කියලා. හැබැයි ආපහු වෙනකොට ආයේ දුක දැනෙනවා. ඒ දුක්ඛ නිරෝධ පිළිවෙත හරි ගිහිල්ලා නැහැ. ආයි අපේ දුකට හේතුව හැටියට පේන්නේ මේ නවාගෙන ඉන්නේ. ආයි තේන දුක නිදෙන්න පුළුවන් දිග ඇරියේ. ඔන්න අපේ දුක නිරුද්ධ කරන මඟ ආයි ක්‍රියාත්මක වෙනවා දිග. දැන් බලන්න අපි දුක නැති කරන්න කියලා කලේ මොකක්ද කියලා. ඒකල ක්‍රියාව තුළ දුක නැති වෙලාද? දුක නැති වෙලාද? නෑ.
ඒකේ తాවකාලිකව හරි විසඳුමක් ඒක නොතිබුණා නෙවෙයි. දිග නමාගෙන ඉති කකුල දිගෑරියාම යම් සෝයක් දැනෙනවා. ඒ නිසා අපි ඒක දුක නැති කරන මඟ හැටියට හඳුනාගෙන තියෙනවා. ඒත් ඔබ නුවණැති කෙනෙක් ටිකක් හිතන්න ඇත්තටම අපි ජීවිතේම කලේ මොකක්ද? දුකෙන් දුකට මාරු වුණාද? දුකෙන් සැපට ගිහිල්ලාද? නමාගෙන ඉන්න එක දුකයි කියලා දැනුණාම සැපයි කියලා පෙනෙන්නේ දිග ඇරගත්තා. හිතගත්තා. දැන් දිග ඇරියා හිතගත්තා. හිතගෙන ඉන්නකොට දුකයි කියලා පේනකොට දුක නැති කරන්න පුළුවන් වෙන්නේ වාඩි වුණොත්. නමාගත්තේ කියලා කියනවා. කලින් දුකයි කියලා දැකපු තැන කලින් දුකයි කියලා බැහැර කරන්න උත්සාහ කළ තැන දෙවෙනි ඉරියව්වට ගියාම පේනවා ඒක තමයි සැප කියලා. දැන් අපි දුකෙන් දුකට මාරු වෙලා මේක දුකින් සැපට ගිහිල්ලා මේ කවදාද? ඒකයි අපි හරියට දුක හෝ දුක්ඛ සමුදය හෝ නිරෝධය හෝ මාර්ගය නොදන්නේ කියලා අපේ දැනුම දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා විඥානං කියලා අපේ සාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා දැන් අපි මෙතෙක් කාලයක් ජීවිතේ සංසාරේ බොහෝ කාලයක් ගත වෙන්නේ දුකෙන් මිදෙන්න උත්සාහ කළේ නෙමෙයි. දුක සැප පිළිබඳව අපේ දැනුම නියමයි යෙදුනේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න නම් දුකට පිළියම් කරලාද. මෙබඳු දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකින් මට කවදාවත්ම මේ දුක ඉවර කරගන්න බැහැ නේද කියන නුවණ දැනුම තමන්ගේ ජීවිතයේ තුල මෙහෙवला මේ නුවණ මෙහෙवला තමන් එන්න ඕන කිසියම් ප්‍රත්‍යක්ෂතාවයකට ඇත්තක් නේද මේක මම දුක නැති කරන්න කියලා කරපු හැම ක්‍රියාවක්ම දුක නැති කරන මඟ හැටියට දැක්ක හැම කළපු හැම ක්‍රියාවක්ම తాවකාලික විසඳුමක් වුණා මිස ඒක දුක නැති වුණා නෙමෙයි දුක අඩු වුණා. මේ ලෝකේ අපි දුකකට හඳුනන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපි හොඳටම දුකකට හඳුනනවා කියලා. ඇත්තටම නම් අපි දුකකට හඳුනන්නේ. අපි දුක හඳුනගෙන හිටියා ඒකෙත් අඩුයි. සැපත නම් කොහොමවත් නෑ. අපි සැපයි කියලා හඳුනගත්ත දෙයක් තියෙනවා. හැබැයි අපි සැපයි කියලා හඳුනගත්ත දේ දුකේ අඩු බව දුක සැපේ නෙවෙයි. දැන් නමාගෙන හිටි කකුල ඒ ඉරියව්ව දුකයි කියලා ඒ දුක මිදෙන්නේ මේක දිග අරගත්තොත් තමයි සැප ලැබෙන්නේ කියලා ඔබ දකිනවා. දැන් සැප ලබන්නනේ ඔබ කකුල දිගාරින්නේ. දැන් හොඳයි කකුල දිගෑරියා. දැන් දුකෙන් මිදුණා සැප ලැබුණා. හැබැයි ඒ ඉරියව්ව තව ටිකක් වෙලා යනකොට තමයි තේරෙන්නේ දුකක් කියලා. දැන් ඔය දුක පටන් ගත්තේ කොයි වෙලාවේද? ඒ දෙවෙනි ඉරියව්වේ අද දුක දැනෙනවා. එතකොට මේ තදින් මේ දුක දැනෙන වෙලාවේ ඔබ ටිකක් හිතන්නේ මේ දුක පටන් ගත්තේ කොයි වෙලාවේද? ඒ දුකේ ආරම්භය කොතනද? ඒ ඉරියව්වේ මුල් අවස්ථාවේ. එතකොට ඒ ඉරියව්වේ දුකේ අඩු බවක් තියෙනවා. ඒ දුකේ අඩු බව තිබුණේ පෙර ඉරියව්වේ පළවෙනි ඉරියව්වේ නමාගෙන හිටපු ඉරියව්වේ අගට සාපේක්ෂව ඉඳ ගන්නකොට සැපයක් තිබුණා ඒකේ අගනේ දුක වුණේ. ඒ ඉරියව්වේ අගට සාපේක්ෂව දිග ඇරපු දෙවෙනි ඉරියව්වේ මුල දුකේ අඩුවක් තියෙනවා.
දුකේ අඩුවක් තියෙනවා. ඒ ඉරියව්වේ මඟ ඒ අඩුව බව පිළිලා දුක වැඩි වෙනවා. එතකොට අපි සැප කියලා හඳුනගෙන තියෙන්නේ සැප කියලා දැකලා තියෙන්නේ සැපය නෙමෙයි. දුකේ අඩු බව. දුකේ අඩු බව. එනිසා සැප කියලා කියන්නේ මේකට නෙමෙයි. දුකේ අඩු බවට නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දුකේ අඩු බවක් නෙමෙයි. සැබෑම සැබෑ සැප ලැබෙන මඟ තමයි කියලා කියන්නේ. සැබෑම සැබෑ සැප ලැබෙන මඟ තමයි කියලා කියන්නේ. හැබැයි පොඩි අපි ජීවන ජීවිතයයි අපි ගන්න දෙයි මේ දේශනා කළ දෙයි අතර ප්‍රතිවිරුද්ධ බවක් තියෙනවා. අපි දුක කියලා දකින්න දෙයි අපි දුක්ඛ සමුදය කියලා දකින්න දෙයි අපි දුක්ඛ නිරෝධය නිරෝධ කරන කියන පිළිවෙතයි කියලා දකින්න දෙයි නෙමෙයි මේ දේශනාවේදී. ඒක වඩායි. ඒ නිසා අපට පේනවා බුදුහාමුදුරන්ගේ දේශනාව හරි අමාරු වැඩක්. ඒක දුක් විඳින වැඩක්. මේ ඔක්කොම අතාරින්නට ඉතින් මේ දුක් විඳින්න වෙනවා. ඒ මේවා නැති වුණොත් දුක් විඳින්න වෙනවා කියන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ. අපේ දැනුම. අපේ හිතන්නේ දැන් බුදුහාමුදුරු කියන්නේ මේවා අතාරපල කියලා. බුදුහාමුදුරුවෝ කවදාවත් මේවා ඔක්කොම හිත් කරගෙන නිකම දෙන්නේ උගන්වලා නැහැ. අපිට වැරදි අදහසක් ඇවිල්ලා තියෙනවා බෞද්ධයෝ කියලා කියන්නේ මේ සියලු දේපල ව්‍යාපාර කර්මාන්ත රස්සාවල් නවත්තලා යන්තම් කොහෙන් හරි දෙයක් ඉල්ලගෙන කාලා බොහොම දුකේ ඉන්න ඕන අය කියලා නිවන් දකින්න. එහෙම වෙන්නේ නෑ. මේ ජීවිතයක් ගෙවා ගන්න බැරි කොහොමදවත් ගිහි ගෙදර නෙවෙයි පන්සලේවත් ඉන්න බැරිව ආරණ්‍යෙට කැලේටම ක්‍රාන්ති සේනාසනයකට යන්න ඕන මේ නගවා ගන්න නම් කියන නිවීමක් අවබෝධයක් තමයි අපේ විශ්වලට කාමෙදිලා තියෙන්නේ. එහෙම ඉගෙනීමක් මේ බුදුදහමේ නෑ. බෞද්ධයෝ කියලා කියන්නේ බොහොම ධනවත් පිරිසක්. මේ බටහිර රටවල් වලින් ගිහිල්ලා මංකොල්ල කෑවේ මේ තියෙන දේපල උදුරගෙන ආවේ කොයි රටවල්වලද? ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසියෙන් ගිහිල්ලා මංකොල්ල කෑවේ කාගේ රටවල්ද? බෞද්ධ රටවල් වල තියෙච්ච සම්පත් මේ උදුරගෙන ආවේ. බෞද්ධකම මේ ධර්මයේ හරියට හඳුනාගෙන සිටි අවදියේ බෞද්ධ දුක්පතුන් නෙමෙයි අසරණියෝ නෙමෙයි. ලෝකෙ හිටියේ ධනවතුන්. අපි බුදුදහම කියන එක පටලවා ගත්ත තැනදී වරදවා ගත්ත තැනදී ලෝකෙ ඉන්න දුක්පතුන් වුණා බෞද්ධයෝ. ඒ චෝදනාව අපිට තියෙනවා. නමුත් බුදුදහමෙන් අදහස් කරන්නේ නැහැ ඒ බඳු පැත්ත. බුදුදහම තුළ ක්‍රියාත්මක වෙන කෙනා එහෙම කාර්යශීලයි. එයා වැඩිම උපයන කෙනෙක් අඩු කාලයක් අඩු දෙයක් යොදවන. එයා නුවණ භාවිතා කරන කෙනෙක්. අපේ පයේ හයියට වඩා හිතේ හයිය. ඥානය, වීර්යය, සිහිය නුවණ භාවිතා කරලා වැඩ කරන කෙනෙක්. එනිසා අපිට ටිකක් මෙන්න මේ ස්වභාවය අතරින් යමක් ඉස්සෙල්ලා හිතන්න වෙනවා. ඇත්තටම මේ දුකෙන් මිදෙන්න බුදුහාමුදුරුවෝ මොන වගේ දේශනාවක්ද කියලා. දැන් අපි හිතනවා මේ අදහස කියවෙනකොටම නිවන් දකින්න නම් ඉතින් මේවා දරුවන්ගේ වැඩ කරන්න බෑ, මේ ව්‍යාපාර වැඩ කරන්න බෑ, මේ වෙළඳාම් කරන්න බෑ, රස්සාවල් කරන්න බෑ, මොකක්වත් කරන්න බෑ. දවස් 30ම සීල සමාදන් වෙලා භාවනා කරගෙන ඉන්න ඕනේ කියලා. එහෙම අදහසක් නේ අපේ හිතට එන්නේ. මේක කවුරු හෝ අපේ හිත වලට දුන්න මාර සංකල්පයක්. වැරදි සංකල්පයක්.
දැන් බලන්න තුන්වතුනි අපි හිතුවක් නැතත් දැනගත්තත් නොදැනගත්තත් අපි ජීවත් වෙන විදිහටම ලෝභ දේශ මොහ ඇති වෙලා කර්ම සකස් වෙලා සසරේ දුක සසරේ පැවැත්ම ඇති වෙලා කවුද හිතා මම සතර දුක වැඩි කර ගන්නවා මගේ සතර ගමන දික් කර ගන්නවා කියලා මම හිතාව දීර්ඝ කරගත්තේ කවුද? හිත ඇති කරගත්තේ කවුද? අපි ජීවත් වෙන විදිහටම ඒ දේ වෙලා. හොඳට මතක තියාගන්න අපි ජීවත් වෙන විදිහටම ඒ දේ වෙලා. මොකක්ද අපි ජීවත් වෙනවා කියන්නේ? අපි ජීවත් වෙනවා කියන තැන මොකක්ද කියන්නේ? අපි ජීවත් වෙනවා කියලා කරන කාර්යය මොනවද? කෙටියෙන් කිව්වොත් අහන බව, දකින බව, දැනෙන බව, දැනගන්න. ඒක ටිකක් දීර්ඝව කිව්වොත් තේරෙන විදිහට කිව්වොත් අපේ ජීවිතය කියලා කියන්නේ රූප දකින බව. කනෙන් ශබ්ද අහන බව. නාසයෙන් ගඳ සුවඳ විඳින බව. දිවෙන් රස විඳින බව. කයෙන් පහස ලබන බව. සිතින් අරමුණු හිතන දැනගන්න බව. දැන් බලන්න ඔයිට වඩා දෙයක් ලෝක කවුරු හරි කරනවද කියලා? හිතලා බලන්න කියන්න බලන්න. ඔය කෘත්‍යයන් 6ට වැඩි යමක් අපේ ජීවිතය තුළ වෙනවද කියලා? මොන විදිහකින් හරි ඔය 6 තමයි වෙන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන ඔය ටික. තව විදිහකින් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඔය ටික සම්පූර්ණ කරගන්න තරම දැඟලිල්ල. එහෙට හොඳ රූප පෙන්න ගන්න. කනට හොඳ ශබ්ද හොයලා දෙන්න. නාසයට හොඳ ගඳ සුවඳ හොයලා දෙන්න. දිවට හොඳ රස දෙන්න හොයලා දෙන්න. කයට සුව පහසුකම් හදලා දෙන්න. එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ මේ පහ මේ 6 මේ ආයතන 6 නඩත්තු කරනවා. පවත් වෙනවා. ඒ සඳහා අඩුපාඩුකම් සපයනවා. වෙන දෙයක් නෙවෙයි. ලොකු පොඩි අක්කාරු උගත් නුගත් කවුරු බාල තරුණ මහලු වෙනසක් මේ කවුරුත් කරලා තියෙන්නේ එහෙමයි. එතකොට ඔන්න ඔය 6 පැවැත්ම තමයි ජීවිතයට නැවත නැවතත් දුක හදලා තියෙන්නේ. එතකොට අපේ මේ පැවැත්ම තුල ඉබේම ඒ කර්ම සකස් වෙලා ජීවිතය සසරට ඇදිලා නම් සසරේ පැවැත්මට යොමු වෙලා නම් දැන් අපට පුළුවන් මේ ජීවිතය වෙනස් කරගන්න නැතුව ඒ සසරේ දුක ඉවර කරගන්න. අපි බලාපොරොත්තු වෙන නිවන ලබා ගන්න පුළුවන් නේද? පැය දෙකක් භාවනා කළා, පැය 10ක් 12ක් භාවනා කළා. එහෙම පුළුවන් නේද? එහෙම වෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපට මේ පැය දෙකක් භාවනා කළාම නිවන් දකින්න පුළුවන් කියලා ඉවන්නක ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් නිවන් දකින්න ඕන නිවන් දකින්නේ කොහොමද කියලා ඒ සඳහා කුමක් කළ යුතුද කියලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසුවා නම් උන්වහන්සේ උත්තර දුන්නද හා භාවනා කරන්න ඕන කියලා සිල් ගන්න ඕන කියලා සමාධි වඩන්න ඕන කියලා උත්තරයක් දුන්නා නෑ. උන්වහන්සේ ඒ සඳහා සාධාරණව සාර්ථක පිළිතුරක් දුන්නා නම් මේ හැමතැනකම උන්වහන්සේ දේශනා කරලා තියෙනවා නිවන් දකින්න ඕන නම් නෝපන්න ආශ්‍රව නූපදින විදියට උපන්න ආශ්‍රවයේ ගෙවෙන විදියට නූපන් කුසලයේ උපදින විදියට උපන් කුසලයේ වැඩෙන විදියට හිතන්නත් ඒක අපිට පුරුදු විදියට කියාගත්තොත් අසම්පූර්ණයි ඒක නූපන්න කුසලයේ උපදින විදියට උපන්න කුසලයේ ගෙවෙන විදියට නූපන් කුසලයේ උපදින විදියට උපන් කුසලයේ වැඩෙන විදියට හිතන්නත්
ඒ විදිහට මනස මෙහෙවන්නකෝ. එතකොට ඔබට නිවන් දකින්න පුළුවන්. ඔන්න නිවන් දකින්න කියලා බුදුහාමුදුරුවෝ අපට මාර්ගයක් සිටියෙන් වෙන ක්‍රමයකින් කිව්වා නම් කිව්වොත් නූපන්න ආශ්‍රව අකුසල් නූපදින විදිහට උපන්න ආශ්‍රව අකුසල් ගෙවෙන විදිහට නූපන් කුසලයේ උපදින විදිහට උපන් කුසලයේ වැඩෙන විදිහට මනස මෙහෙවන්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් එච්චරයි නිවන් මාර්ගය. වෙන මොකද? ඒක තමයි නේද? දැන් මේකට භාවනාව තියාගන්න පුළුවන් වෙන වෙන ඕන නම් පනව ගන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවන්ගේ සම්බුදු දේශනාව මෙන්න මේ වචනේ උන්වහන්සේ අර්ථ දැක්වුවා. ඥානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංච වික්ඛවේ ඥානතෝ කිං පස්සතෝ ආසවානං khයං වදාමි. උන්වහන්සේ වදාරනවා යමෙකු දනීද දසීද ඔහුම ආශ්‍රවක්ය ආශ්‍රව ධර්මයන්ගේ ප්‍රවේවීම කරයි. යමෙකු නොදනීද නොදකීද නොඅජානතෝ නොඅපස්සතෝ දන්නේ නැද්ද දකින්නේ නැද්ද එවන්තිගේ ආශ්‍රවක්යේ වීම මම නොසනවමි. කුමක් දැනගැනීමෙන් කුමක් දැකගැනීමෙන් ආශ්‍රවයෝ ප්‍රවේවීද යෝනිසෝ මනසිකාරං අයෝනිසෝ මනසිකාරං යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන දෙක දන්න කෙනා දකින්න කෙනා මොනවාද කියන නිවන් දකින්නවා කියන ආශ්‍රවක්ෂය කරනවා කියලා කියන්නේ ධම්මේ පුඤ්ඤං ආශ්‍රවක්ෂයනවා කියන්නේ අපි තින් කරලක් කියන්නේ ආශ්‍රවක්ෂය කරන්න දෙයක්. සාමාසෝ භවසෝ දිඨාසෝ අවිජ්ජාසෝ කියන මේ ආශ්‍රව දෙවිච්ච තැන තමයි රහත් වෙන්නේ. විත්තාපරයෙන් මුදුනව දෝතාපන්නයි කියලා කියනවා. ඊටු ආශ්‍රව තුන සම්පූර්ණයෙන් ගෙවා දැමුවම රහත් වෙනවා. එතකොට ආශ්‍රව ගෙවා දැම්මම රහත් වෙනවා. පළවෙනි ආශ්‍රවය ගෙවුවාම දෝතාපන්න වෙනවා. ඊටු ආශ්‍රව තුන ගෙවලා ඉවර කළාම රහත් වෙනවා. එහෙනම් මේ රහත් බවට යන මඟ ආශ්‍රය දෙන්නේ. ආශ්‍රය ගෙවන්න පුළුවන් වෙන්නේ වෙන විදිහකින් නෙමෙයි. මේ මනස මෙහෙවල හිතන විදිහ. හිතීම. ඒ හිතන විදිහේ වෙනස්කම් තියෙනවා. අපි අද උදේ ලෝකයට කතා කළා. ඒ වෙලාවේ අපි මේ හිතන ක්‍රම හතරක් කියලා දුන්නා. අපි ඉගෙනගෙන තියෙනවා සුදු කර්ම, කළු කර්ම, සුදු කළු කර්ම, සුදු දනු කළු දනු කර්ම. එතකොට මේ ආශ්‍රවක්ෂය කරන කර්ම චේතනාව තමයි සුදු දනු කළු දනු සුදුද නොවු කළුද නොවු. ඒ කියන්නේ පින්ද නොවු පවුද නොවු. කුසල්ද නොවු අකුසල්ද නොවු. කර්ම ක්ෂේත්‍රික පවත්නා චේතනාවක් තියෙනවා. මනසිකාරයක් තියෙනවා. ඒකට තමයි මාර්ග චේතනාව කියලා කියන්නේ. මාර්ග. ඒකෙන් තමයි ආශ්‍රය දෙන්නේ. ඊළඟට තියෙන සුදු කර්ම. සැප විපාක දෙන සුදු කර්ම. දුක් විපාක ගෙන දෙන කළු කර්ම. සුදු කළු විපාක ගෙන දෙන සුදු කළු කර්ම. දැන් අපිට සුදු කර්මයේ තියෙන විදිහට හිතන්න පුළුවන්. කළු කර්මයේ තියෙන විදිහට හිතන්න පුළුවන්. සුදු කළු කර්ම මිත්‍ර විපාක ලැබෙන විදිහට කර්ම රැස් වෙන විදිහට හිතන්න පුළුවන්. මෙන්න මේ හිතන ඉතින් එකක්වත් අර බුදුහාමුදුරුවෝ පනවපු නූපන්නාශ්‍රව නූපදින උපන්නාශ්‍රව දෙවෙනි ප්‍රතිපදාවයි. එතකොට අපට තියෙනවා මෙන්න මේ මනස මෙහෙවන හැටි මනස පවත්වන හැටි කියලා. එතකොට අපේ මනස පවතින්නේ මෙහෙවන්නේ පවතින්නේ කොතනද? මේ දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන එක.
අපි රූප දකින්නවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, පහස විඳිනවා, අරමුණු දැනගන්නවා කියන තැන තමයි ඔය කියන චේතනා මනසිකාරයන් යෙදෙන්නේ. රූප දැකලා සමහරු සුදු කර්ම හදාගන්නවා. සුදු ඒවා. සමහර රූප දැකලා කළු ඒවා හදාගන්නවා. සමහර රූප දැකලා සුදු කළු මිශ්‍ර කර්ම හදාගන්නවා. තව කෙනෙකුට පුළුවන් මේ දැකීමම සුදුද නොවු කළුද නොවු කර්මක් හේතුනික පවත්නා කර්ම චේතනාවක් බවට පත් වෙනවා. එතකොට දැන් අපිට මෙන්න මේ අපි පවත්වන ආයතනය තුල අපි මේ ජීවත් වෙනවා කියන්නේ මේ ආයතන හයේ පැවැත්ම පරිහරණය මේ ආයතන හයේ පරිහරණය තුල අපට හැමතිස්සෙම රැස් වෙලා තියෙන්නේ එක්ක සුදු එක්ක කළු. හැබැයි වැඩිපුර අපි රැස් කරගෙන තියෙන්නේ සුදු කළු මිශ්‍ර. සුදු කළු මිශ්‍රයි. අපි තාම කවදාවත්ම සුදුදන වූ කළුදන වූ කර්මයක් කරගෙන නැහැ. සුදුදන වූ කළුදන වූ කර්ම චේතනා පහල කරගන්න පුළුවන් වුණා නම් ඒ අර ලෝකෝත්තර මාර්ගය. එයා නිවන් මාර්ගයේ ඉන්න කෙනෙක්. නිවන් මාර්ගයට පැමිණි කෙනෙක් කියලා. එහෙම චේතනා පහල කරගන්න පුළුවන් දක්ෂයෙක්. ඉතින් අපිට තියෙනවා සත්‍යයේ පිටල නැතත් සත්‍යානුලෝමික තරමකින් හෝ එහෙම හිතන්න පුහුණු කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා පූර්ව ප්‍රතිපදාව. ඉතින් දැන් අපි බලන්න ඕන පින්වතුනේ අපි දකින්නවා අහනවා දැනෙනවා දැනගන්නවා කියන තැන මෙන්න මේ වැරද්ද වේදිලා තියෙනවා. වැරදි මානසිකාරය යෙදিলা තියෙනවා. ඒ වැරදි මානසිකාරය නිසා අපිට රැස් වෙනවා හොඳ නරක කියන දෙකක්. වැරදි මානසිකාරය තුල වැරදි දැක්ම තුල හොඳ රැස් කරන්න පුළුවන් නරක රැස් කරන්න පුළුවන්. ඒක අපි පටිච්ච සමුප්පාද කියන උතුම් ධර්මයෙන් සාක්ෂියක් ගත්තොත් අවිද්‍යා ප්‍රඥා සංඛාරා අවිද්‍යාව කියන මුලාව මෝඩකම නොදන්නාකම යෙදිලයි විඥාන සංඛාර අපඥාන සංඛාර ආනන්දාන සංඛාර කියන විවිධ සංස්කාරයෝම රැස්වෙන්නේ. විඥාන සංඛාර කියනකොට මනුෂ්‍ය ලෝකේ ඉඳලා රූපී ගත ලෝකේ දක්වා ප්‍රතිසන්දි විපාක කරන එකලයි. ආනන්ද සංඛාර කියනකොට සතර අරූපී බබතලයේ ප්‍රතිසන්දියේ පිළිසියේ කියන එකලයි. අපුඤ්ඤාදි සංඛාර කියලා කියනකොට සතර අපාය ප්‍රතිසන්දියේ පිළිසපරතින අකුසලයි. දැන් බලන්න සතර අපායේ අවීචයේ ඉඳලා මේව සංඥා නා සංඥා බබතලයේ දක්වාම යන කර්ම එකතු කරලා බුදුහාමුදුරුවෝ කියනවා ඒ හැමතැනකම අවිද්‍යාවයි. ඒ හැමතැනකම අවිද්‍යාව විදිහට කියනවා. අවිද්‍යාවට කියනවා. එතකොට ওই කර්ම සකස් වෙන්නේ අපි මේ දකිනාන දැනගන්න කියන ආයතන කර්මවලින්. එහෙනම් දැන් අපිට හොයන්න වෙන්නේ සත්‍ය අවබෝධ කරගන්න වෙන්නේ මේ ලෝකේ කෙලවරක තියෙන එකක් නෙවෙයි. Taman දකින්න තැන හරියට දකින්න බලන්න. අහන තැන හරියට අහන්න පුළුවන් වෙනවා. දැනෙන තැන හරියට දැනගන්න පුළුවන් වෙනවා. හරියට ඉඳගන්න හරියට දැනගන්න පුළුවන් වෙනොත් අන්න අපිට පුළුවන් මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවන්න. අවිද්‍යාව නිරෝධ කරලා විද්‍යාව උපදවන්න. විද්‍යාව උපන්නා කියලා කියනකොට මහා අමුතු ආලෝකයක් කියලා හිතන්නේ. නමුත් ආශ්චර්යයක් නෙවෙයි. අපි දකින්න දේ හරියට දකින්න තැන හරියට දකින්න. අහන තැන හරියට අහන්න. දැනෙන දැනගන්න තැන හරියට. මෝඩකම යෙදෙන්නේ නැතුව හරියට. අන්න හරියට දැනගන්න පුළුවන් වුණොත් හරියට දැක ගන්න පුළුවන් වුණොත්
ඒ සඳහා අපි උත්සාහවත් වුණොත් අන්න එතන තමයි අපිට හම්බ වෙනවා නූපන්නාශ්‍රය උපදින උපන්නාශ්‍රය වෙදින්න. එතකොට මේ ආයතන හයත් එක්ක අපිට පුංචි සටනක් කරන්න වෙනවා. මේ ආයතන හය ඇතුලේ මොකද්ද වෙන ක්‍රියාවලිය කියලා බලන්න පුරුදු කළොත් උත්සාහවත් වුණොත් සැකනේ ඔබට ජීවිතේ ජයගත්තා වගේ මේ සතර ජය ගන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒකේ පොඩි රහසක් තියෙනවා. අපි මේ ඇත්ත වහගෙන ඉන්නේ. මේ ඇත්ත විවෘත කරගත්තාම අපට පේනවා අපි දැකලා තියෙන වැරදිද කියලා. දැක්ක කියලා හිතපු තැන අපි මෝඩකමකට රැවටිලා කියලා. අන්නේ මුලාව දුරු වෙන විදිහට මනස නිහව ගන්න පුළුවන් වුණොත් අන්න බුදුහාමුදුරුවෝ නූපන්නාශ්‍රවණ උපදින උපන්නාශ්‍රව දෙවෙන තැන හැටියට පනවා වදාළේ අනිත්. එහෙමනම් දැන් අපිට දැනගන්න තියෙනවා මේ තැනට යන්න නම් මොකක්ද අපි දකින විදිහේ වැරද්ද? මොකක්ද අපි අහන විදිහේ වැරද්ද? මොකක්ද ගඳ සුවඳ රස පහස දැනෙන තැන තියෙන වැරද්ද? අඩුව මොකක්ද? අරමුණු දැනගන්න තියෙන තැන වැරද්ද මොකක්ද කියලා. දැන් ඒක කියා දෙන්න ගියොත් තව ටිකක් නම් වෙලා යනවා. කැමති නම් කියලා දෙන්නම් ටික. මට හිතෙන හැටියට නම් දැන් වෙලාව ඇති වගේ. කාල දෙනා ටිකක් නිදිමත දැනෙන වෙලාවනේ. අවශ්‍යම නම් ඒක කියලා දෙන්න පුළුවන්. මේ ටික දෙකින් කියන්න සමාරේ ටිකක්. උදාහරණ අපිට කියන්නේ අපිට අරගෙන තපස්සක් වෙනවා. කෙටියෙන්මත් කියන අමාරුයි. නමුත් මම අනුමානයක් දෙන්න. දැන් හිතන්න දැන් ඕගොල්ලෝ කියලා. වාස ප්‍රණීත දේ ලක්ෂණ මහත්ය අනුවනන හදලා තිබුණානේ. නේද? එහෙම රසවත් හදලා තිබුණා මා ස්ථාපනයේ තියනක් ඒවා. මොනවාද අඹෝලින් හදලා රස දේවල් හදලා තිබුණා. දැන් ඔය කනකොට රසයක් දැනුණානේ. ජීවිතේ රස දැනෙන්නේ. හැබැයි ඔබට ඒ රසය දැනෙනකොට ඒ රසය ආවේ කොහෙන් කියලාද බැලුවේ? රසය ආවේ කොහෙන්ද? ඒ රසය ආවේ ඉඳානේ තියෙන සත්‍යකයේ තියෙන දෙයින් කියලා නේද බැලුවේ? මේකේ තියෙන දෙයින් කියලා නේද බැලුවේ? අර නෝන හදපු දේ කියලා නේද බැලුවේ? ඇත්තටම කියන්න රස ආවේ කොහෙන්ද කියලා? රස දැනෙන්න ඕන දිවටනේ. එතකොට රස දැනුනේ කොතනින්ද කොහෙන්ද? අපි හොයලා බැලුවොත් පටට දාලා හපපු දෙයකනේ රස දැනෙන්න ඕනේ. පිඟානේ තියෙන දේ රස දැනගන්න පුළුවන්ද? කාට හරි පුළුවන්ද පිඟානේ තියෙන දේ රස දැනගන්න? මේකේ තියෙන දේවල් වල රස දැනගන්න පුළුවන්ද? එහෙම නෝනක් එහෙම දිවක් තියෙනවද කාටද? රස දැනෙන්නම කටට දැම්මොත් නේ. එතකොට කටට දාලා රස දැනෙන්නේ නිකම්ම කටට දාලා දත් වලින් හපන්නේ. කෙලෙසම ටිකක් මිශ්‍ර වෙනවා. එහෙම මිශ්‍ර වෙනකොටනේ දැන් ජීවයි ආහාරයයි හිතයි තුන්දෙනාගේ එකතුව ඒකට අපි කියනවා ස්පර්ශ. ස්පර්ශයෙන් වේදනාව සැප දැනෙන්නේ. දැන් ඇත්තටම අපි ඒකේ යථාර්ථයට නොදීන් බැලුවොත් අපට රස දැනුනේ අර අපේ තියෙන වමනයක් වගේ එකක් නෙමෙයි. සිංහානේ තියෙන එකෙන්ද මේකේ තියෙන එකෙන්ද වළඳේ තියෙන එකෙන්ද රටේ තියෙන එකෙන්ද රස දැනෙන්නේ. රටේ තියෙන ටිකෙන් නෙමෙයිද රස ආවේ. දැන් ඒ ටික අතට අරගෙන බැලුවොත් මේ රසය ආපහු විඳින්න කැමැත්තක් උපදීද?
තමන්ගෙම කටින් ගත්ත ඒ ටික ආපහු කටට දාන්න පුළුවන්. අමාරු තරමේ පිළිකුල් දෙයක් නේ. එතකොට දැන් අපි රසයි කියලා ඇත්ත රසයක් තිබුණා. ඒ රසය දැනුනේ මේ වගේ පිළිකුල් වමනයක් එක්ක කෙලසෙම මිශ්‍ර වෙලා හැටිච්ච ආහාර ටිකකින්. හැබැයි දැන් අපි සැප බැලුවේ මෙතනින් ආවා කියලා නම් නෙමෙයි. අපේ ඇහැ යොමු යන අරකේ තමයි සැප. දැන් මේ අත ගන්නවා සැප තියෙනේව හොයන්නේ. ඒ සැප විඳ කියනවා ඕකෙන් තව ටිකක් බෙදන්න. දැන් හිතන්නේ සැප අරකේ තියෙන්නේ කියලා. දැන් බලන්න අපි සැප විඳලා තියනවාද කියලා හරියට සැපේ දැනගෙන තියනවාද කියලා කොහෙන්ද එන්නේ කියලා. නේ. අපිට සැප දැනෙන්නේ නැහැ තියානේ මේක තියෙන්නේ. අපිට සැප දැනුනේ මේ නැතිච්ච සමනයක් එක්කද. අපි සැප උපදින්නේ මේ ස්පර්ශයෙන් කියලා දන්නවා නම් අපි මේ වමනයක් එක්ක හැදිච්ච බතට ආහාරයට ඇලෙන්න කරන්නේ කවදාද? අපි වේදනාව රසයේ විඳින තැන අපි දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්න මේ බාහිරේ මේ තියෙන දේවල් කරනවා. ඒක අපි බාහිරට යනවා කියන්නේ. ඒ කියන්නේ අපි හරියට රස විඳලා නැහැ. අපි දන්නේ නැහැ. මේ විඳින තැන ඇත්ත දන්නේ නැහැ. හිතන්න දැන් ඔබට කයට කවුරු හරි පහරක් දෙනවා. දැන් බාහිරේ විඳිනවද ඔබ? දහපු දණ්ඩ දීය කෝටුව විඳිනවද නේ? හයේ ස්පර්ශයක්මයි විඳින්නේ. බාහිරේ විඳින්නේ. දැන් ඔය ආකාරයෙන් ආයතන හයේම ඇත්ත තමයි අපිට බාහිරයක් හමු වෙලා නැහැ. අපි බාහිරයක් දිහා බලලා තියෙන්නේම වරදවා. දැන් අපි හිතාගෙන ඉන්නවා එහෙක් තියෙනවා තියෙන හැට මේ එළියේ තියෙන රූපමයි තේන්නේ. එළියේ තියෙනවා රූප තියෙන රූප තමයි අපට තේරෙන්නේ. මේක තමයි අපේ ජීවිතය. දැන් අපි බලමු ඒක ඇත්තද කියලා. මේ දැල් වෙන විදුලි බුබුලක් දිහා එහෙ යොමු කරන්නත් ඔය බල්බයක් දිහා බලාගෙන එක අතකින් එක හැක් වහන්න. එක අතකින් එක හැක් වහන්න. වහලා අනිත් අතෙන් ඒ විවෘතව තියෙන ඇහි කෙළවර කන පැත්තේ අයින ටිකක් ඇඟිල්ල කෙළවරින් පොඩ්ඩක් ඇතුළට පද කරන්න දුරු කරන්න. ඒ පේන දෙයට මොකක් වෙනවද කියලා කියන්න බලන්න. උඩට පහළට හරහාට හෙලවෙනවා පේනවද? ලයිට් එක හෙලවෙනවා පේනවද? ඒ හෙලවෙන්නේ මේ එල්ලලා තියෙන එකද? මොකද්ද හෙලවෙන්නේ? මේ එල්ලලා තියෙන ඒවා ওই විදිහට හෙල්ලුණා නම් බිම වැටෙන්න ඕනද? හැබැයි දැන් හෙලවෙන එකකුත් පේනවද? උඩට පහළට හෙලවෙන ආලෝකයක් පේනවද ලයිට් එකක්? නැද්ද? පේනවනේ. එතකොට පේන්නේ කියන එකද හෙලවෙන්නේ කියන එකද පේන එකද? එහෙනම් දැන් ඔන්න දෙකක් වෙලා. පේන එකකුත් තියෙනවා කියන එකකුත් තියෙනවා. එහෙනම් පෙනිලා තියෙන්නේ කියන එකද? දැන් අපි පටන් ගත්තේ කොහොමද මේ තියෙන ලයිට් එකනේ බැලුවේ? දැන් තියෙන ලයිට් එක ඇර හෙලවෙන එකකුත් තියෙනවා. එහෙනම් දැන් අපි ළඟම තියෙන එකක් දැකලා එහෙන් හදලා දුන්නු දෙයක් දැකලා අර තියෙන එක දැක්කා කියලා හිතුවා නම් ඒක මොඩකමක් අවිද්‍යාවක් නැද්ද? නිකමට හිතන්න මම මෙච්චර කාලයක් දැක්කේ මේ හෙලවෙනවා වගේ එකක් නම් මේ හෙලවෙන එක නම් දැක්කේ මෙහෙම එකක් දැකලා අරක දැක්කත් කියලා හිතුවා නම් ලොකු මොඩකමක්. තේරුම් ගන්න ඔන්න ඔය වගේ මොඩකමකින් යුක්තයි අපි දකිනවා කියන්නේ. අහනවා කියන තැනක් තියෙනවා. දැනෙනවා දැනගන්නවා කියන තැනක් තියෙනවා. අපි මොදාම නේද?
දැන් ඕනනම් කී කරගන්නකො දැන් ඔය දැකපු දේ හරි එළවෙන දේ හරි හිතින් බලන්නකො. දැන් හිතටත් පේනවා එකක්. ඒ ඉදියම ආලෝකවත්ව බබලෙන එකක් පේනවා. දැන් ඔය මොකද්ද පේන්නේ? අර විදුලි ඒකකයකින් දැවෙන විදුලි බුබුලක් දෝ පේන්නේ. හැබැයි අපිට ඒ වගේම එකක් පේනවා. අපි අපාය යන්නේ කොතනින් සුගතියට යන්නේ කොතන? ඔන්න ඔය මනෝමය දර්ශනය තුළ වරද නිවැරදි කරගන්න බැරි නිසා. නිරිඟුව ඇතිතන වතුර පේනවා. හැබැයි පේනවා විතරයි වතුර නෙවෙයි. දැන් ඔබට පේනවා ලයිට් එකක් S2 පියාගත්තාම. හැබැයි හොයන්න බෑ අල්ලන්න බෑ. කියන එකක් නෙවෙයි. නිරිඟුවේ පස්සේ නොආත වෙච්ච දේ තමයි ඔකපස්සින් කියන්නේ. ඉතින් අපි හැමදාම අපේ හිතටම අපිට තියෙනවා. ඉතින් මෙන්න මේ ඇත්ත දැනගෙන ජීවත් වෙන්න පුළුවන් වුණාම අය අමුතුවෙන් භාවනාවක් කියලා එකක් නෑ. ඒ නිවැරදිව දකින අහන දැනෙන දැනගන්න බව ජීවිතය වෙනවා. අන්නේ ජීවිතයේ කෙලවර නිවැරදි. එනිසා ඒ බඳු ජීවිතයක් හදාගන්නයි අපි මහන්සි ගන්න ඕනේ. ඉතින් මේ සඳහා උත්සාහවත් වෙන්න. තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඒ මඟ හොයන්න අහන්න අහපු දේ නැවත නැවත කතා කරන්න. ඔබටත් මේ නුවණ අවදි කරගන්න පුළුවන්. මේ ඇත්ත දැක්ම ගන්න පුළුවන්. ඒ නිසා මේ ගෞතම බුදුසසුනේ මේ ඇත්ත දැනගෙන ඒ ඇත්ත දැකගෙන ලෞතුරු මඟ ඵල නිවනින් සැලසෙන්නට මේ තුන්තුන් තමයි මේ තුන් සද්ධර්මයේද ඔබට සරණමය ද්වාරයක් වේවා. අදත් අපි මේ ආකාරයෙන් සිද්ධ කළ ආමිත දානයෙන් ධර්ම දානයෙන් සිද්ධ කරගත්ත මේ තුන් කුසලයේ තුන් අපි හැමත ජාති ජරා මරණ ආදී කුසල දුකින් පෙරවෙන උතුම් වූ නිවන් මඟ අසා ගන්නට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්නට ඒ අතුරින් ධර්මයේ ප්‍රශ්නේ කරන්නට මේ පින මේ මොහොතේ පටන් හේතු වාසනා සාධනී වේවා. නාතු දිනක බුදුවලක් සනසනාරි මෛත්‍රී නාතු මුද්දෝපතානන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ දෝෂයන් වහන්සේලාට මේ ව්‍යාපාරික ස්ථාන සමතමන්ගේ ගෘහවස්තු ආදී අධිග්‍රහිත ඉෂ්ඨකාමී දිව්‍ය රාජ සමූහයාට මේ පින්වත් සත්වයා දිවිසිරියදීවා සතන බෝධීන් නමා මහ නිවනින් මෙතන සිටායි ආදී කුලදියන්. ඒ වගේම ලක්ෂණ මහත්මයා අනුමානෝනා මහත්මිය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නමින් මේ පරලෝකීය අනෝමා ගාල්ලගේ මහත්මියගේ ආදරණීය පියාණන් විදාස මහත්මාණන් ඒ වගේම තේනවති මේනියන් වහන්සේ කීපක් කරලා පින්කෙත් ගන්නට ඒ වගේම ලක්ෂණ මහත්මයා සමාදරණීය මේනියන් වහන්සේ සමාවති මාතාව කීපක් කරලා පින්කෙත් ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ මෞර්තිය ස්වරූප ප්‍රධාන කුල පරම්පරාගතව පින් බලාපොරොත්තු වන ඥාති හිතයි කියන දෙනාටම මේ කල්යාණ මිත්‍ර මේ අවස්ථාව උදා කර දුන් මේ පන්සේ සුචිත රාජපක්ෂ මහත්මයා ඇතුළු ගිරිවර්ධන මහත්මයා, කාලි මහත්මයා, අනුරුද්ධ මහත්මයා ආදී මේ බොහෝ පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් මේ හැම දෙනාම නියගිය මෞර්තිය ගුරුවරයා ආදී ඥාතියි කියන මේ පින් අත්පත් වේවා සුර ජීවිත සුවපත් වේවා දෙව් සැපතින් මිනිස් සැපතින් සතුටව උතුම් ලෝතුරු සුවයෙන් සනසිත්වා යන කාරුණික අදහසින් ඒ මෞර්තියන් සූපත් කරලා පින්කෙත් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනං හෝතු